business organization in Sri Lanka. ශ්‍රී ලංකා ව්‍යාපාර සංවිධාන ගැන අපි අද කතා කරනවා. මේක ටිකක් ගැඹුරු පාඩමක්. මේක ඔහුගේ පාඩම් සියල්ලන්ගේම අන්තර්ගතය කිව්වොත් අපි නිවැරදි. ඉතින් ඔයා මෙතෙක් පාඩම් වල අන්තර්ගතය වගේ ඔළුවේ තියෙනවා නම් මට මේ පාඩම සැහැල්ලුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඒතර මෙතනදී අපි කතා කරනවා පුතේ මේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සංවිධාන ගැන විතරක් නෙවෙයි. ඔයාට ඔයාගේ තරුණ කාලයෙන් පස්සේවා ඔයා තරුණ කාලය තුල ඔයා රැකියාවක් හොයනවා. ඒ රැකියාව ඔයාට ලැබෙන්න තියෙන තැන් ටික මොනවද කියලා අපි මෙතන කතා කරනවා. තරුණය වෙන්න පුළුවන්, වයසට ගියපු අය වෙන්න පුළුවන්, කවුරුත් කමක් නැහැ. තමන් ඉන්න රැකියාව මාරු කරනවා නම්, අලුතෙන් රැකියාවක් හොයනවා නම් මේ රට තුල නැත්නම් මේ අපි ඉන්න භූමිය තුල තියෙන රැකියා ටික ස්ථානගත වල තියෙන ප්‍රධාන ආයතන අපි කතා කරනවා මෙතනදී. හැබැයි මේක ව්‍යුහයක්. මේ තියරි එක ඔයා ප්‍රැක්ටිකල් කරගන්න ඔයා ඉගෙන ගන්න ඕනේ. මේ තියරි එකේ තියෙන දේවල් ඔයාලට ප්‍රැක්ටිකල් විදියට ඇහෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක ආයෙ පාරක් විභාගයකට ලියන කොල කැලලක් වුණොත් එහෙම මෙතනින් එහාට ඔයාගේ සැකසුමක් වෙන්නේ නැහැ. දැන් සැකසුමක් වෙන්න නම් ඔයා ප්‍රැක්ටිකල් කරන්න ඕනේ. රයිට්. බිස්නස් ඕගනයිසේෂන් කියන්නේ ව්‍යාපාර සංවිධාන. ව්‍යාපාර සංවිධාන ලංකාවේ ප්‍රධාන කොටස් 4කට බෙදා ගන්නවා. එක පබ්ලික් සෙක්ටර් එක, දෙක කෝපරේටිව්, මෙතන කෝපරේෂන් කියලා තියෙන ටියුට් එකේ හදාගන්න කෝපරේටිව් කියලා. TIVE RATIVE ON කපා ගන්න. කෝපරේටිව්, semi government අර්ධ රාජ්‍ය, private sector පෞද්ගලික අංශය. එහෙනම් රට තුල ව්‍යාපාර තියෙන ප්‍රධාන අංශ 4ක් මේකේ තියෙනවා. මේකට වඩා අංශ තියෙන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් මේ ටික දැනගත්තාම වැදගත්. පබ්ලික් සෙක්ටර්. පබ්ලික් සෙක්ටර් කියන්නේ රාජ්‍ය අංශය. මේක කොලයක් කරන් ඔයාලා ලියනවා නම් හොඳයි ආපාර. මේක මේ අකුරු ටික වචන ටික හුරු වෙන්න කොලයක් කරන් ලියන්න. කොලයක් ක්ලාස් එක කරගන්න බලන්න. කොලයක් ක්ලාස් එක කරගත්තාම වාට ලේසි. තමයි මං කියන ටික ඇහෙනව නේද ඔයාලට? ඇහෙනවා සර්. රයිට්. කොලයක් කරගෙන ලියා ගන්න බලන්න. බිස්නස් ඕගනයිසේෂන් කියලා ලිව්වා උඩින්. ඉතාලියක් දැම්මා, කොටස් 4කට බෙදාගත්තා. පබ්ලික් සෙක්ටර්, කෝපරේටිව්, semi government, private sector. කැමරාව ඔන් කරන්න පුළුවන් අය ඔන් කරගන්න බලන්න. මට දොරවල් වැඩ කරනවා පේනවා. කැම් එක ඔන් කරගන්න බලන්න. කරුණාතිලක හරි දිනුෂිකා හරි අනිත් අය කැමරාවට රෙඩි නෑ වගේ මට පේනවා. රයිට්. හැකි අය කැම් එක ඔන් කරගෙන ඉන්න. හර්ෂණ හරි right. ඔලියා ගන්න බිස්නස් ඕගනයිසේෂන් ඉතාලියක් දාලා පල්ලෙහාට පබ්ලික් සෙක්ටර්, කෝපරේටිව්, semi government, private sector කියලා. ඒක සිංහල තේරුමුත් උඩින් ලියා ගන්න. සිංහල තේරුමුත් ඒ අසලින් ලියා ගන්න. පබ්ලික් සෙක්ටර් කියන්නේ රාජ්‍යාංශය. රාජ්‍යාංශය. කෝපරේටිව් කියන්නේ සමුපකාරාංශය. සමුපකාරාංශය කෝපරේටිව්.
सेमी गवर्नमेंट කියන්නේ අර්ධ රාජ්‍ය අංශය. सेमी गवर्नमेंट කියන්නේ අර්ධ රාජ්‍ය අංශය. ප්‍රයිවට් සෙක්ටර් කියන්නේ පෞද්ගලික අංශය. පෞද්ගලික අංශය. එහෙනම් රට තුල රැකියා ජනනය වෙන ප්‍රධාන ආයතන ටික ඔයා දන්නවා. මොකක්ද ආයතන ටික? රාජ්‍යාංශය, समूपकारांशය, අර්ධ රාජ්‍යාංශය පෞද්ගලිකාංශය සහ පෞද්ගලික අංශය. ඔන්න මතකේ තියාගන්න පුළුවන්. right. රාජ්‍යාංශය නැවත ප්‍රධාන කොටස් තුනකට මෙතන වැටෙනවා. තව කොටසක් මම මේකට ඈඳනවා ගොල්ලන්ට. මේ තුන ඉස්සලා ඉගෙන ගමු. එක ඩිපාර්ට්මන්ට්. ඩිපාර්ට්මන්ට් කියන්නේ දෙපාර්තමේන්තු. රජයේ තියෙනවා රස්සා දෙන තැනක් දෙපාර්තමේන්තු එක රාජ්‍ය දෙපාර්තමේන්තු. බිස්නස් අන්ඩර්ටේකර්ස්. බිස්නස් අන්ඩර්ටේකර්ස් කියන්නේ ව්‍යාපාර සපයන්නන්. බිස්නස් අන්ඩර්ටේකර්ස් කියන්නේ ව්‍යාපාර සපයන්නන්. කෝපරේෂන්. කෝපරේෂන් කියන්නේ සංස්ථා. ඔතොරිටි. මෙතන ඉරි ගහලා තියෙනවාට පේනවා. කෝපරේෂන් ඉරක්, ඔතොරිටි ඉරක්, ඊට පස්සේ බෝඩ් තුනක් තියෙන. එතකොට කෝපරේෂන් කියන්නේ සංස්ථා, ඔතොරිටි කියන්නේ අධිකාරී, බෝඩ් කියන්නේ මණ්ඩල. රජයේ රැකියා ලබා ගන්න පුළුවන් තැන්. ඩිපාර්ට්මන්ට් වලට උදාහරණ දෙක අපි ලියමු බලන්න. ඩිපාර්ට්මන්ට් වලට උදාහරණ දෙකක් කියන්න කවුරු හරි? රාජ්‍ය දෙපාර්තමේන්තු. උදාහරණ දෙකක් මතක් කරලා කියන්න. ආයුර්වේද දෙපාර්තමේන්තුව ආයුර්වේද දෙපාර්තමේන්තුව. ආයුර්වේදික් එඩියුකේෂන් ඩිපාර්ට්මන්ට්. මොකද පුතේ? අධ්‍යාපන දෙපාර්තමේන්තුව. yes, education department. උදාහරණ ලියා ගන්න ඉස්සරහින්. විභාගයට වට ඕන වෙයි. අධ්‍යාපන දෙපාර්තමේන්තුව නැත්නම් education සමෘද්ධි දෙපාර්තමේන්තුව. සමෘද්ධි දෙපාර්තමේන්තුව. සමෘද්ධි දෙපාර්තමේන්තුව. තව දුම්රිය දෙපාර්තමේන්තුව. වගේ දෙපාර්තමේන්තු කීපයක් ඔයාලා මතක් කරලා ලියා ගන්න. business undertakers ව්‍යාපාර සපයන්නන්. මේගොල්ලෝ කරන්නේ රාජ්‍ය ව්‍යාපාර ලබාගෙන අනිත් අයට සපයනවා. රජයෙන් දෙන ව්‍යාපාර අරගෙන අනිත් අයට සපයනවා. ඒකත් රාජ්‍ය බිස්නස් එකක් හැටියට සැලකන්නේ. දැන් ගත්තොත් ඔය මාගා, සියරා වගේ පාරවල් හදන ඒවාරේ මේ කොන්ත්‍රාත් ගන්න සමාගම් තියෙන රජයේ ලොකු ප්‍රොජෙක්ට් අරගෙන ඒවා අනිත් අයට බාර දීලා කරවනවා. ව්‍යාපාර සපයන්නන්. ඒකත් රජයේ බිස්නස් එකක් හැටියට නැත්නම් වැඩසටහනක් හැටියට තමයි සැලකන්නේ. ඊට පස්සේ කෝපරේෂන්. කෝපරේෂන් කියන්නේ මොනවද? කෝපරේෂන්. ඔව්. සංස්ථා. උදාහරණ. සංස්ථා උදාහරණ. දේව සංස්ථාව. රාජ්‍ය දේව සංස්ථාව. ඔව්. දේව සංස්ථාව, සිමෙන්ති සංස්ථාව. අය ඒ වගේ සංස්ථා තියෙනවා. තුනීලෑරි සංස්ථාව. ඒ වගේ ගොඩක් තියෙනවා සංස්ථා. මතක් කරලා ලියගන්න. ඔතොරිටි. ඔතොරිටි කියන්නේ මොකද්ද? අධිකාරී. රජයේ තියෙන අධිකාරී. මොනවාද අධිකාරී? ගමනාගමන අධිකාරී නේද? තව? ඔව්. RD එක සර්. yes, road development authority. මාර්ග සංවර්ධන අධිකාරිය. සමෘද්ධි අධිකාරිය. සමෘද්ධි අධිකාරිය. ඔය ගොඩක් තියෙනවා. මතක් වෙනවා ලියාගන්න. තව රජයට අයිති යම් කොටසක් තියෙනවා. ඒක ඔතන නෑ, මම ඒක සඳහන් කරන්න.
සභහ සභාව දන්නවද මොන සභාවද ප්‍රාදේශ සභා ප්‍රාදේශීය සභා ඊළඟට නගර සභා සභා ඊළඟට පළාත් පළාත් සභා කියලා වර්ගයකුත් රජයේ යටතේ තියෙනවා. ඔය වගේත් මොනවද තියෙන ළමයි? අර දෙපාර්තමේන්තු අධිකාරී මණ්ඩල ඔක්කොම තියෙනවා වගේ. මධ්‍යම රජයේ වෙනස්ව තියෙනවා. ඊළඟට පළාත් සභා, ප්‍රාදේශ සභා, නගර සභාවේ රෙම්බෙන් වශයෙන් ඔවා දකින්න හම්බ වෙනවා. right ඒ රාජ්‍ය අංශයේ තියෙන සංවිධාන ව්‍යුහය. රාජ්‍ය අංශයේ තියෙන සංවිධාන ව්‍යුහය. අපි බලනවා සමූපකාරාංශය මොනවද තියෙන්නේ කියලා. සමූපකාරාංශය. සමූපකාරාංශය උතන නැහැ. දෙක කළා. සමූපකාරාංශය. මම වෙනම මේක ගන්නවා තැනකට ඉඩ තියෙන තැනකට. ඔයගොල්ලෝ ඊතලයක් දාලා ඉඩ තියෙන තැනකට ගන්න මේක ලියා ගන්න. මෙතන ඉඩ මදි ලියන්න. මේකෙත් පොඩි දෙයක් ලියන්න ඕනේ. එහෙනම් මේ වගේ ඊතලයක් දාලා අපි මෙහාට ගමු. සම්පකාරාංශي. මුලින්ම තියෙනවා අමාත්‍යංශය. අමාත්‍යංශය. මිනිස්ට්‍රි. මට ඒක ලියන්න අමාරු මම ටෙක්ස්ට් එකෙන් ගන්නම්. මිනිස්ට්‍රි එකෙන් පස්සේ තියෙනවා සම්පකාර ඩිපාර්ට්මන්ට් එක. සම්පකාර දෙපාර්තමේන්තුව. ඊට පස්සේ තියෙනවා province board. province board කියන්නේ පළාත් මණ්ඩල සම්පකාරවල. ඊට පස්සේ තියෙනවා district board. ඊට පස්සේ තියෙනවා විවිධ සේවා සම්පකාර සමිති. සේවා සමුපකාර සමිති. විවිධ සේවා සම්පකාර සමිතිය යටතේ ගොඩාක් දේවල් අපිට දකින්න පුළුවන්. මොනවාද දකින්න පුළුවන් දේවල්? අලවිසැල්. දැන් ගම් මට්ටමේ තියෙන සම්පකාර අලවිසැල්. අලවිසැල්. ඊට පස්සේ තියෙනවා මොකද්ද? ග්‍රාමීය
බැංකු ග්‍රාමීය බැංකු තියෙනවා. විවිධ සේවා සම්පකාරණ. ඊට පස්සේ ආය තියෙනව මොනවද? මල්ශාලා. මල්ශාලා very good මල්ශාලා. මේ හැමතැනම රස්සා තියෙනවා. දැන් මල්ශාලාවක නම් අඩුතරම නේද? යන්න පුළුවන්. තව හෝටල් නේද? සමහර විවිධ සේවා සම්පකාරවල හෝටල් පවත්වනවා. මංගල උත්සව තියන්නේ ඒ වගේ දේවල්. හෝටල්. තව තියෙනවා මොනවද? පිරවුම්හල් ඒව නේද? ඔය වගේ මෙකී ගොඩ දේවල් රස්සා බිහි කරලා තියෙනවා මේ සම්පකාර ව්‍යාපාරෙත්. පිරවුම්හල් මට මේක ලියන්න අමාරුයි මේ පෙන් එකේ. ඒ නිසා මම පුළුවන් හැටි ලියනවා. ඔයගොල්ලෝ හදලා ලියා ගන්න. ශබ්ද ඇහෙනවද ඔයාලට? පිරවුම්හල්. බලන්න සම්පකාර ව්‍යාපාරය. රජයේ නොවන රාජ්‍ය අනුමැතිය තියෙන පෞද්ගලික අංශයේ වැඩසටහනක් මේක. සම්පකාර ව්‍යාපාරය. මොනවාද? සම්පකාර අමාත්‍යාංශයක් තියෙනවා. එතන රැකියාව ඕන් තරම් තියෙනවා. ඇමතිතුමාගෙන් පස්සේ ඊළඟට ලේකම්ගෙන් පස්සේ රස්සා ගොඩක් තියෙනවා. ඒ වගේම පළාත් මණ්ඩල තියෙනවා. ඒ පළාත් මණ්ඩල ලොකු සමිති සමාගම් පිටවගෙන ඉන්නවා ඒගොල්ලෝ. ඒ වගේම දිස්ත්‍රික් මණ්ඩල තියෙනවා. මේවත් එක්ක ඔයගොල්ලෝ අහලා ඇති මේ සම්පකාර ව්‍යාපාරයේ මේ පළාත් මණ්ඩල යටතේ තියෙනවා දිස්ත්‍රික් මට්ටමේ සනස කියලා ව්‍යාපාරය. අහලා තියෙනවද? මේකත් මේ සම්පකාර ව්‍යාපාරය. වෙනම සංවිධානයක්. සනස. ඒ වගේම මේ සම්පකාර යටතේම තියෙනවා සතොස කියලා. සතොස මේ හැම එකම රස්සා තියෙනවා. නමුත් අපි රස්සා හොයන්නේ දන්නේ නැහැ. අපි ඔය මොකක් හරි පත්තර දිහා බල කඩවල තියෙන ඇප්ලිකේෂන් දිහා බල සමහරට ජොබ් ගැන හොයලා ඉන්නවා. මේ තැන් වල ඕන තරම් රස්සා තියෙනවා. මේ ව්‍යාපාරේ මහා පුළුල් දිස්ත්‍රික් සමිති, පළාත් සමිති, විවිධ සේවා සම්පකාර සමිති හැම ප්‍රධාන නගරකම තියෙන ලොකු විවිධ සේවා සම්පකාර ව්‍යාපාරය. ඒවා ගම් මට්ටමේ අලෙවිසල් වෙනවා, ග්‍රාමීය බැංකුව තියෙනවා, මල්ශාලා තියෙනවා, පිරවුම්සල් තියෙනවා, හෝටල් තියෙනවා. ඒ වගේම ආරෝග්‍ය ශාලා තියෙනවා. ගොඩක් සම්පකාර මට්ටමේ පාත් වෙනවා දැන්. වෛද්‍යවරු ගෙනලා channel කරලා වැඩසටහන. ඒ වගේ ලොකු වැඩසටහන. ඒ තැන් වල ඕන තරම් රැකියා තියෙනවා. සුසුකම තමන් පටස් කළ හදා ගන්නයි වොමනාව තියෙනවා. රයිට් මම හිතන්නේ ඒ ටික ඔයාලා සටහන් කරගන්න නැති කියලා හිතනවා. මකන්නද? තව ලියනවද? ඔය ටියුට් එකේම සයිඩ් එකකින් ලියා ගන්න ඕන. ඊළේ වැරද්ද මොකක්ද තාත්තේ ළමයි? ඉවරයි නේද? ඉවරයි සර්. මතකද දැන් ඒවා? කතාවක් තියෙනවා ගොනා ගොඩට මිව්වා මඩට කියලා. ඒ වගේද දන්නේ මම මේක. ගොඩාක් දේවල් උගන්වුවට ඕගොල්ලන්ට තේරෙලා නැද්ද දන්නේ? ගොනා ගොඩට මිව්වා මඩට කියලා කතාවක් තියෙනවා අහලා තියෙනවද? නෑ සර් දෙපාර තුපාර කීවද ඔක පොඩ්ඩක් මතක් වෙයි. ඒ කියන්නේ ගොනා ගොඩට මිව්වා මඩට කතාවද නැත්නම් ලෙසන් එකද? නෑ ටියුට් එක. ටියුට් අපි ලියාගත්තා. හරි. අපි එනම් බලනවා සෙමි ගවර්න්මන්ට් කියන්නේ මොකක්ද කියලා. සෙමි ගවර්න්මන්ට් කියන්නේ මොකද්ද? අර්ධ රාජ්‍ය. අර්ධ රාජ්‍ය 51කට වඩා වැඩි කොටස් ප්‍රමාණයක් රජයට 49%ක් හෝ ඊට වඩා අඩු ප්‍රමාණයක් පෞද්ගලික අංශයට හෝ එහෙම නැත්නම් රාජ්‍ය නොවන සංවිධානයකට හෝ හිමිකම් තියෙන ආයතන වලට කියනවා අර්ධ රාජ්‍ය කියලා. ඒක පොඩි සටහනක් දාගන්න ඕන. චුටි සටහනක් දාගන්න සෙමි ගවර්න්මන්ට් කියන එකට 51ක් හෝ ඊට වඩා වැඩි කොටස් ප්‍රමාණයක් රජයටද 51ක් හෝ ඊට වඩා වැඩි කොටස් ප්‍රමාණයක් රජයටද 49ක් හෝ ඊට වඩා අඩු කොටස් ප්‍රමාණයක් 49ක් හෝ ඊට වඩා අඩු කොටස් ප්‍රමාණයක් පෞද්ගලික අංශයට හෝ රාජ්‍ය නොවන සංවිධානයකට
ඇති ආයතන පෞද්ගලික අංශයට හෝ රාජ්‍ය නොවන සංවිධානයකට ඇති ආයතන උදාහරණයකට ගත්තොත් දැන් අපේ රටේ ගොඩක් පෞද්ගලික කරනවා නේද? තෙල් සංස්ථාව ඒ කොටස් ඊළඟට ඔය ශ්‍රී ලංකා ටෙලිකොම් කියන්නේ ඒ වගේ ආයතනයක්. ඒ වගේම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නම් කලින් තිබුණ ඒ විදිහට දැන් නම් ඒක පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. ඒ වගේ ආයතන ගොඩක් පෞද්ගලික ආයතනත් එක්ක සම්බන්ධ වෙලා. දැන් ගොඩක් මේ රජයේ තියෙන ප්‍රතිපත්තියක් තමයි පෞද්ගලික ජාත්‍යන්තර සමාගම් එක්ක සම්බන්ධ වෙලා රටේ තියෙන ගොඩක් සම්පත් ඒගොල්ලන්ට පවරලා දෙනවා. ඒතර ඒගොල්ලෝ දැන් සමහරලාට නම් කියන්නේ විකුණනවා කියලා. නමුත් විකිණීමකුත් නෙවෙයි අතරම වෙන්නේ. ඔය අර්ධ රාජ්‍ය ආයතන හදා ගැනීමක් තමයි වෙන්නේ. දැන් අතොත් ඔය හයිවේ එක එහෙම ඔය දක්ෂිණ ලංකා අධිවේගී එක එහෙම ගොඩක් චීනට තමයි අයිතිය තියෙන්නේ තාම. තාම අපි හොය සල්ලි දෙදී චීනට අරන් යන්න දෙනවා. අපිට තව අවුරුදු ගානකින් පස්සේ තමයි කීයක් හරි එන්න පටන් ගන්න. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. අර්ධ රාජ්‍ය ආයතන. ඒතරවල දැන් මේ ආයතන තුන ගැන ඉතා හොඳින් යමක් ඉගෙන ගත්තා. ඊළඟට ප්‍රයිවට් සෙක්ටර් එක. ප්‍රයිවට් සෙක්ටර් කියන්නේ මොකද්ද? පෞද්ගලික අංශය. අපි මේ සංවිධානයේ කතා කරගෙන අපි සංවිධානයක් ව්‍යාපාර සංවිධානයක් වෙච්ච දි කතා කරා. කොහොමද සංවිධානයක් ව්‍යාපාර සංවිධානයක් වුණේ? මිනිස් අවශ්‍යතා ප්‍රතිමත් කිරීමට භාණ්ඩ හා සේවා සැපීම සඳහා පුජ්‍යලෙක් වූ පුජ්‍යල කණ්ඩායමක් ඒකක වශයෙන් සංවිධානය වෙලා තියෙනවා නම් ඒකට අපි කියමු මොකද්ද? ව්‍යාපාර සංවිධානය. එහෙනම් මේ ඔක්කොම ව්‍යාපාර සංවිධාන නැද්ද? මේ හැම එකක්ම මොනවද ළමයි? ව්‍යාපාර සංවිධාන. රජයේ තියෙන ඔක්කොම බිස්නස් නේද? පෞද්ගලික අංශයේ සම්පකාර අංශයේ අර්ධ රාජ්‍ය අංශයේ මේ ඔක්කොම බිස්නස් නැද්ද? මේ ව්‍යාපාර ඔක්කොම. එතන මේ ව්‍යාපාර සංවිධාන ගැන අපි ඉගෙන ගන්න ගමන් රටේ තියෙන රැකියා තියෙන තැන් ගැනත් අපි මේ කතා කර යනවා. අපිට මේ තැන් වල රැකියා තියෙනවා. නේද? හර්ෂණ රැකියාවක් කරනවද? හර්ෂ සම්පත්? ඔව් සර්. කොහෙද ජොබ් එක කරන්නේ? සන් කෙනෙක්ගේ සර් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ. ඒ කියන්නේ ප්‍රයිවට් දෙක. ප්‍රයිවට් සර්. ඔව් ඒතර අන්‍යයා ප්‍රයිවට් සෙක්ටර් එකේ ජොබ් එකක් කරනවා. දිනුෂිකා ජොබ් එකක් කරනවද? නෑ සර්. තාම නෝ ජොබ් කම්පැනි. ඔය ඒතර එක මෙතන ඇතුළු කර හැකිද? බෑ සර්. බෑ. එහෙනම් දැන් ඔන්න මෙතන මේ හතරෙන් එකට ඇතුළු වෙන්න ඕන. දැන් කෝස් එක වුණාම අනිවාර්යෙන්. හරි. දිනුජේ ජොබ් එකක් කරනවද? දිනුජේ නෙමෙයි කවුද? ඔය පුතාගේ නම ඉන්නේ මම කරුණාතිලක. කරුණාතිලක ජොබ් එකක් කරනවද? මම සර් ආයුර්වේද කැඩුම් බිඳුන් වෛද්‍යවරයෙක්. වෛද්‍යවරයෙක්. හොඳයි. ඔව්. එතකොට වෛද්‍යවරයෙක් කියන්නේ එතකොට පෞද්ගලිකව වෛද්‍ය වෘත්ති කරන්නේ නැත්නම් ආයුර්වේදික රජයේ? පෞද්ගලික සර් පෞද්ගලික. දැන් පෞද්ගලිකව ඒ රැකියාව කරනවා. ඒතකොට යා පෞද්ගලික අංශයට ඇවිල්ලා තියෙනවා. ඉස්සර රජයේ හිටියද? නෑ සර් නෑ නෝන රජයේ තාමත්. එතකොට ඔන්න පෞද්ගලික අංශයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පෞද්ගලික වැඩ ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. ලක්මාලි ජොබ් එකක් කරනවද? පර්මනන්ට් නෑ සර් සමුද්‍රි බැංකුවේ වැඩ කරනවා. එතකොට ඔයා ජොබ් එකක් කරනවා ට්‍රේනර් කෙනෙක් හැටියට ඉන්නේ. ඔව්. එතකොට මේ තැන් වලට කොහේ හරි ඇතුළු වෙන්න පුළුවන් ද වාගේ ඔය ජොබ් එක? අපි මේ කතා කරපු ජොබ් එක. පුළුවන් වෙයි සර්. ඔව් පුළුවන් වෙනුවේ දැන් හිතන්න ඕන. දැන් ඔයා සමෘද්ධි බැංකුවේ ඉන්නේ. එහෙනම් ඒක මොකද්ද? ඒක සමෘද්ධි අධිකාරිය යටතේ තියෙන්නේ. සමෘද්ධි බැංකුව. එහෙනම් ඔයා සමෘද්ධි බැංකුවේ සමෘද්ධි අධිකාරිය යටතේ තියෙන සමෘද්ධි බැංකුවේ ට්‍රේනර් කෙනෙක් හැටියට ඉන්නේ. සමහරට ඔය ඇස්සිර වුණොත් ඔයාට අන්න අධිකාරියක ජොබ් එකක් කරනවා. අශාන් කවින්ද ජොබ් එකක් කරනවද? සර් තාම නෑ මේ ඉගෙන ගන්නවා. ඔව් ඒකට යත් නෝ ජොබ් කම්පැනි දැන් ඔය කම්පැනි හතරෙන් එකට දැන් එන්න බලන්න ඕනේ ඉගෙනගෙන ඉවරලා. හංසිකා ජොබ් එකක් කරනවද? නෑ සර්. යත් නෝ ජොබ් කම්පැනි එකේ. ඒතකොට ඔය හතර ගැන දැන් අවධානයෙන් ඉන්න. අපිට රැකියා ගන්න තියෙන හතර රාජ්‍යාංශය සම්පකාරාංශය ලේසියෙන් රස්සාවලට යන්න පුළුවන් තැන් සම්පකාර වගේ තැන් සාමාන්‍ය හොඳ පඩියක් කාන්තාවට රුපියල්
20,000කට එහා පඩියක් මම හිතන්නේ හම්බ වෙනවා ඔය සම්පකාර කඩේක ඉන්නේ ග්‍රාමීය බැංකුවේ ඉන්න කෙනෙකුට. පිරිමි කෙනෙකුට රුපියල් 30,000ක් 40,000ක් අතර පටියක් ගන්න පුළුවන් වැඩ කරලා. ඒ වගේ තැනකට දැන් මේ දවස්වල අර එක දරුවෙක් කිව්වා වගේ ට්‍රේනර් කෙනෙක්කට හරි ජොයින් වෙන්න බලන්න ඕනේ. සංජය ජොබ් එකක් කරනවද? සංජය කුමාර සිංහ සංජය ඉන්නවද දන්නේ නිකන් ලොග් වෙලා විතරක් දන්නේ ඉන්නේ. රයිට් සමහර අය කතා කරන්නේ කතා කරන්නේ නැත්තේ කොන්න කතා කළා. ඉතින් මේවා අපි මේ කතා කළේ මේ වැදගත් මේවා ගැන අපි දැනට කොහෙද ඉන්නේ ඊළඟට යන්න ඕන කොහටද කියලා අවබෝධය ගන්න. ප්‍රයිවට් සෙක්ටර් එක. ප්‍රයිවට් සෙක්ටර් එක ටිකක් වෙනස්. මොකද්ද? ප්‍රයිවට් සෙක්ටර් කියන්නේ රටක හදවත. සම්පූර්ණ මේ රටේ හදවත තමයි ප්‍රයිවට් සෙක්ටර් එක. එහෙනම් ප්‍රයිවට් සෙක්ටර් එකේ ඇතුලේ තමයි විශාල රැකියා ප්‍රමාණයක් තියෙන්නේ. අපේ රටේ රජයේ දැඟලුවාට මේ රට හදන්න රජයට තනියෙන් එක් කරන්න බෑ. රජයෙන් කරන්නේ රජයේ ඉන්න ආයතන සහ මිනිස්සු කරන්නේ කොමිස් කකා මේ රටේ තියෙන සල්ලි ටික තම තමන්ගේ සාක්කුවට දා ගන්නවා. හැබැයි මේක ප්‍රයිවට් සෙක්ටර් එකට දුන්නා නම් ඩක් ගාලා ප්‍රයිවට් සෙක්ටර් එකෙන් මේකද කරන්නේ මේක හදනවා. නීති දාලා මේකට අලුත් වැඩසටහන් ගෙනල්ලා ව්‍යාපෘති හදලා හරිද මේකෙන් ලාභ ලබන විදිහට මේ වැඩසටහන හදනවා. නමුත් රජයේ එහෙම එකක් දෙන්නේ අමාත්‍යාංශ ගොඩක් ඇමතිවරු ගොඩක් ඒ වගේ රාජ්‍ය ඇමතිවරු කියයි නියෝජ්‍ය ඇමතිවරු කියයි තව වැඩ බලන ඇමතිවරු කියලා මහයන ගොඩක් දාගෙන ඒගොල්ලෝ කකා බිබි ඉන්නවා. පෞද්ගලිකංශයක දෙන්න ඕනේ මේක. දුන්න ගමන් හදලා ගන්නවා. ඒක තමයි ප්‍රධානම දේ. මේ රටට කරන්න ඕන ප්‍රධානම දේ පෞද්ගලිකකරණය කරන එක. කරලා නීති රීති දාලා හදලා ගන්න. එතකොට හැමෝම වැඩ කරයි නිකන් ඉන්න හම්බෙන්නේ නේද? හැම දවසල තෙල් සංස්ථාවේ එක අර පිරිපහදුව අහලා මම අහුවා අද ප්‍රවෘත්ති වලට මට වුණා කියනවා කෝටි 10ක් යනවලු මාසෙකට පඩි ගෙවන්න. කෝටි 10ක්. 1000 ගණන්ද ඒ වගේ ගාණක් දැන්ට නිකන් ඉන්නවලු උදේ වැඩට ඇවිල්ලා ඔහේ බෝල් ගහනවා කාඩ් ගහනවා කැරම් ගගා ඉන්නවා. මේකට බලන්න කොච්චර අඳ බොළඳයිද කියලා. අඳ බාලයිද කියලා. ආලකිය බුදීගෙන ඉන්නවා. ඉතින් පෞද්ගලික අංශය දුන්නා නම් ඔය ගේම් ගහන්න හම්බෙන්නේ නැහැ. ඒත් පෞද්ගලික අංශය ඔක කරනවා. ඒ නිසා පෞද්ගලික අංශය තමයි රටක ජීවනාඩිය. එතකොට ඔය ලෝකෙ දියුණු රටවල් ගොඩක් ඇමරිකාව, එංගලන්තය, ඒ වගේම මෑතකදී අපේ ආසියාතික කලාපේ ජපානය, සිංගප්පූරු, මැලේසියාව මේ පෙර දැන් හොඳට දියුණු වෙලා හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා. මොකද්ද රටේ නම මතක නැහැ. මියන්මාරයේ ලෝකෙ දැන් දියුණුම රටක් බවට පත් කරලා තියෙනවා. ලංකාව මේ දවස්වල අපි දන්නවා මොකද්ද කියන්නේ ලංකාව බංකොලොත් වෙච්ච රටක් බවට පත් වෙගෙන යනවා. බංකොලොත් වෙච්ච. නේද? දේශපාලච්චෝ මහ උජාරුවෙන් එක ටීවී එක ඉස්සරහා මයික් ඉස්සරහා කෑ ගහ ඉන්නවා. නමුත් අපේ රට බංකොලොත් වෙච්ච තැනට පත් වෙනවා. ඒ රටවල් වලට වඩා 10-20 ගුණයකින් දියුණු වෙන පුළුවන් රටක් අපේ රට. හේතුව දේශපාලඥයෝ අනිත් මිනිස්සු රාජ්‍යාංශය ගොඩක් අය කටුනායම එකතුලා කොමිස් ගහලා අරවම කළා බල තණ්හාවට බලය බෙදා ගැනීම නිසා මේ රට දියුණු වෙන්නේ නැහැ. හරිද? ඒක ගැන හිතලා මේකෙන් තුරන් වෙලා යන්න try කරන්න. පුළුවන් තරම් උත්සාහ කරන්න. ලෝකේ හොඳ රටවල් තියෙනවා, green countries තියෙනවා. ඔයගොල්ලෝගේ තරුණ ජීවිතේ මේකට බිලි දීලා මේ රට වෙලා ඉන්නේ නැතුව කොහේ හරි fly කරන්න try එකක් දෙන්න දැම්මම අදහස් ගන්න තව අවුරුද්දකින්, අවුරුදු දෙකකින්, අවුරුදු 3කින් මම කොහේ හරි රටකට යනවා එංගලන්තෙට. එංගලන්තයට වඩා හොඳයි දැන් ගොඩක් රට කැනඩා, ඊළඟට බ්‍රසීල්, ඊළඟට ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත වගේ රටවල් වලට යන්න. හොඳට ආදායම් හොයාගෙන අවුරුදු 15ක් විතර ඉඳලා අවුරුදු 40 විතර යනකොට ලංකාවට එනවා. 40 45 50 වෙන්න ඉස්සෙල්ලා එනවා. ඊට පස්සේ කෝටි 50ක් 60ක් අතේ තියාගෙන සැපට ජීවත් වෙන්න පුළුවන්. try කරන්න. හරියට හොඳ තැනකින්, හොඳ ඒජන්සියකින්, දන්න තැනකින් හොයලා කොහොම හරි කරලා යන්න. සමහර අය රට යනවා කෙලින්ම යන්න බෑ. ඔය ඩුබයි හරහා සිංගප්පූරය මැලේසියා හරහා යන්න. හැබැයි මැරෙන්න යන්න එපා. සමහර අය අරන් ගිහිල්ලා අන්තිමට සැමන් වෙලා නෙන්නේ. හොරුන්ට අහු වෙන්නේ නැතුව අධ්‍යාපන ගමනක් හදාගෙන යන්න. වයස ප්‍රශ්නකුත් නැහැ. ඔය රටවල වලට යන්න පුළුවන්. මේකට වෙලා අපි ඉන්නවට වඩා. මොකද අපි හිටියොත් අපි දුප්පත් වෙනවා. දුප්පත් වෙලා හිඟන්නු වෙනවා. හිඟන්නු නම් අපිට ධර්මයේ ආගම දහමට අපිට යන්න බැරි වෙනවා. මොකද අපිට හිඟන්නු නිසා අපිට අනිත් අයට අතපාණ්ඩ වෙන්නේ. අතපාණ්ඩ වුණාට පස්සේ මොකද වෙන්නේ? මානසික ලෙඩ වෙනවා අපි. මානසික ආතතිය හැදෙනවා. ස්ට්‍රෙස් එක හැදිලා අවසානයේ අපේ
අවසන් ගමන යනවා. අර අනිත් අය යන විදිහටම අඬලා කෑ ගහලා සමහරට අපි අපායකට ගිහිල්ලා වැටලා ඉන්නේ. අපි දන්නේ නැහැ අපි කොහෙටද වැටුනේ කියලා. අපි අපායට වැටෙනවා. ඒ නිසා හොඳට තරුණ කාලේ හිතලා ගොඩ යන්න පුළුවන්. ප්‍රයිවට් සෙක්ටර් එකේ ප්‍රධාන ආයතන තුනක් තියෙනවා. සෝල් ඕනර්ෂිප්, තනි පුජ්‍යල ව්‍යාපාර, පාර්ට්නර්ෂිප්, හවුල් ව්‍යාපාර, කම්පැනිස්, සමාගම්. සෝල් ඕනර්ෂිප් කියන්නේ මොකද්ද? ඒක පුජ්‍යල ව්‍යාපාර. සිංහලෙන් වල ලියා ගන්න ඕනේ මේ ඉස්සරහ. ඒක පුජ්‍යල ව්‍යාපාර. පාර්ට්නර්ෂිප් කියන්නේ මොකද්ද? හවුල් ව්‍යාපාර. කම්පැනිස් කියන්නේ සමාගම්. තනි පුජ්‍යල ව්‍යාපාර නැත්නම් ඒක පුජ්‍යල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම්. කොහොමද ප්‍රනවුන්ස් කරන්නේ? සෝල් ඕනර්ෂිප්, පාර්ට්නර්ෂිප්, කම්පැනිස් කියලා. ඒ අනුව මේ කම්පැනි ලෝකේ තියෙන ප්‍රධානම පෞද්ගලික අංශයේ ව්‍යාපාරයේ දියුණු වෙන්න පුළුවන් ව්‍යාපාරය තමයි කම්පැනි කියන්නේ. ඒ කියන්නේ අනිත් දෙකෙන් දියුණු වෙන්න බැරි නැත්තේ නෑ. නමුත් සමාගමක් ගොඩක් වෙලාට රාජ්‍ය බලයක් රාජ්‍ය යටතේ තාම ඉහළින් ලියාපදිංචියක් කරලා රජයේ අධීක්ෂණය යටතේ තමයි මේක කරන්න වෙන්නේ. අපිට ඕන විදිහට කරගන්න බෑ. බදු ගෙවන්න ඕන. ඒ වගේම අවුරුද්ද අවසානයේ රිටර්න්ස් යවන්න ඕන. ඒ වගේම ගිණුම් හදලා පෙන්වන්න ඕන තමන් ආදායම් උපයපු තාලේ වියදම් කරපු තාලේ කොහොමද කියලා. දැන් තනි පුජ්‍යල ව්‍යාපාරයක නම් ඒවා කරන්න ඕනේ නැහැ. තමන්ට ඕන විදිහට ඔය මොන හරි කරා අවසර කඩේ වහල් දැම්ම ගෙදර ගියා. ඒවා එකක් නේ. පාර්ට්නර්ෂිප් එකත් අරට වඩා ටිකක් අඩුයි. සමාගමකට වඩා බලතල අඩුයි. නමුත් හවුල් තනි පුජ්‍යල ව්‍යාපාරයට වඩා පවත්වා ගැනීම තා හොඳින් කරන්න ඕනේ. හවුල් ව්‍යාපාරයක් නම් දෙදෙනෙක් හෝ 20ක් අතර ඇති වෙන යොසුමකින් ඇති කරගන්න ව්‍යාපාරයක්. ඕන තරම් තියෙන අයියලා මල්ල එකතුලා කරනවා, යාළු එකතුලා කරනවා. නැත්නම් සල්ලි තියෙන කණ්ඩායම් දෙක තුනක් හතරක් එකතුලා බිස්නස් පටන් ගන්නවා. ඒකට තමයි හවුල් ව්‍යාපාර කියන්නේ. ඒ වගේත් රැකියාව ඕන තරම් තියෙනවා. තනි පුජ්‍යල ව්‍යාපාරලත් රැකියාව තියෙනවා. හවුල් ව්‍යාපාරලත් තියෙනවා. සමාගම් වල ඕන තරම් තියෙනවා රැකියාව. සමාගම්. මොනවද සමාගම් තියෙන්නේ? සමාගම් තියෙනවා වර්ග දෙකක්. ලිමිටඩ් සහ අන්ලිමිටඩ්. සමාගම් වර්ග දෙකයි. මොනවද ලිමිටඩ්? සීමා සහිත සමාගම්. අන්ලිමිටඩ් සීමා රහිත සමාගම්. සමාගම් වර්ග දෙකයි. සීමා සහිත සහ සීමා රහිත. සීමා රහිත සහ සීමා සහිත සමාගම් කියලා වර්ග දෙකක් සමාගම් තියෙනවා. සීමා සහිත වුණත් සීමා රහිත වුණත් ප්‍රධාන ආකාර පහකට වර්ග කරනවා. මේවා වර්තමානයේ තවත් ආකාර වලට වෙන වශයෙන් කතා කරනවා. ඔය A level subject එකේ syllabus එකේම. නමුත් අපි ව්‍යාපාරයක් මට්ටමින් මේක ඉගෙන ගන්නකොට මේ ප්‍රධාන පහ දැනගෙන තිබීම වැදගත්. public සීමා සහිත public කියන්නේ පොදු. දෙපැත්තෙම තියෙනවා පොදු කියලා. public කියලා තියෙනවා. පොදු සමාගම්. private පුජ්‍යලික සමාගම්. private කියන්නේ පුජ්‍යලික සමාගම්. දෙපැත්තෙම එක හා සමානව තියෙනවා. people ජනතා සමාගම්. people කියන්නේ ජනතා සමාගම්. ජනතා සමාගම්. non resident කියන්නේ මොකද්ද? අනේවාසික සමාගම්. අනේවාසික සමාගම්. non resident කියන්නේ දෙපැත්තටම එක මේ මැදින් ලියා ගන්නකොට හරියනවා. අනේවාසික සමාගම්. offshore කියන්නේ අක්වෙරළ සමාගම්. අක්වෙරළ යන අල්කයන් වයන රයන් ලයන් අක්වෙරළ සමාගම්. අය පාරක් කියන්නේ පබ්ලික් කියන්නේ පොදු සමාගම්. පොදු සමාගම් ඒ කියන්නේ කොටස් නිකුත් කරන්න පුළුවන් සමාගම් තමයි පොදු සමාගම්. ප්‍රයිවට්ස් තමන්ගේ පවුලේ කට්ටිය හරි යාළු හරි එකට වෙලා අධ්‍යක්ෂ මණ්ඩලයක් ඇති කරගෙන හදාගන්න ප්‍රයිවට්ස් කම්පැනි. පෞද්ගලික සමාගම්. ජනතා සමාගම්. හැදුවා ඔය ප්‍රයිවට් කම්පැනිස් පහුගිය කාලේ ජනතා සමාගම් කියලා PLC කියලා අකුරු තුනක් දාලා. PLC බැංකුව වල එහෙම තාමත් ගහලා තිනවා. කොමර්ෂල් බැංක් PLC, සම්පත් බැංක් PLC කියලා ගහලා තිනවා. ජනතා සමාගම්. හරිද? non resident කියන්නේ මොකද්ද? non resident කියන්නේ අනේවාසික සමාගම්. අනේවාසිකයි. ඒ කියන්නේ මෙහි සමාගම් පනත ලියාපදිංචි කරනවා. ලංකාවේ සමාගම් පනත ලියාපදිංචි කරලා බිස්නස් එක කරන්න පිටරට. ලංකාවේ සමාගම් පනත ලියාපදිංචි කරලා බිස්නස් කරන්න පිටරට නම් ඒ අනේවාසික සමාගම්. එහෙම සමාගම් තියෙනවා. ඒ වගේම offshore කියන්නේ මොකක්ද? පිටරටක සමාගම් පනතක ලියාපදිංචි කරලා ව්‍යාපාරය කරන්නේ මේ රටේ නම් ඒවා offshore
අක්වෙරළ පිටරටක සමාගම් පනතක් යටතේ ලියාපදිංචි කරලා ව්‍යාපාරය කරන්නේ ලංකාවේ නම් අපි වට කියනවා අක්වෙරළ සමාගම්. දාලා අදහස් ලියාගන්න. ඉතින් මේවා මේ විදිහට දැනගත්තාම ප්‍රමාණවත්. ඊට වඩා කතා කරනවා පන්ති කාමරයක හම්බෙලා කතා කරන්න ඕනේ. මේවා ගැන ගොඩාක් කතා කරනලා මාස ගණන් උගන්වන්න පුළුවන්. දැන් ඔයාලා දවසක උපාධියක් එහෙම කරන්න ආවොත් අපි ඔයාලට උගන්වනවා ව්‍යාපාර නීතිය කියලා. ව්‍යාපාර නීතිය දැනගන්න ඕන ලංකාවේ ඉන්න හැමෝම. හැබැයි ඒක උගත්කමේ ප්‍රමාණයට දැනගන්න තියෙන්නේ. මේක මම යෝජනා කරනවා ඔය ව්‍යාපාර නීතිය කියන එක මම එදත් කිව්වා අදත් කියනවා A level වල සිලබස් එකකට දාන්න ඕන. මොකද A level කරන ළමයි හරියට ඉවරලා එළියට එන ළමයි ගොඩාක් ළමයි හරියට පඹයෝ වගේ. මැටි වලින් හැදුවා ඇඹුවා වගේ මෙලෝඩියක් එළියේ තියෙන ලෝකේ තියෙන දේවල් දන්නේ නැහැ. අර සිලබස් වලට AB ගන්න දුහලා බෙල මොකුත් දන්නේ නැහැ. ඒ ළමයාට උගන්ලා තියෙන උන රැකියා මොනවද රැකියා තියෙන්නේ කොහෙද රැකියා කරන්නේ මොන කොයි තැන්වලද ඒ වගේ තියෙන නීති රීති මොනවද ඒ වගේ තම්බෙන පඩි නඩි කොහොමද ගන්නෙ ඒ වගේ තියෙන තමන්ට තියෙන මානව සම්පත් කොහොමද තමන්ගේ මානව සම්පත රැකගන්නේ කියලා ඒ ලෙවල් ඉවරන ළමෙක් මොන විෂය ධාරාව කරත් ඉගෙනගෙන එළියට එන්න ඕන. අපේ රටේ අවුරුදු 20ක් විතර යනවා ඒ ලෙවල් ඉවරනකොට අවුරුදු 20ක් කියන්නේ තමන්ගේ ජීවිතෙන් 4න් එකක් ඉවර කළා. 4න් එකක් නෙත් 3න් එකක් අද නම් අවුරුදු 60 මැරෙනවනේ හැමෝම. 3න් එකක් ඉවර කළා. ඉතින් ඊටු 3න් 2 බඩ ගන්න ඕන අනේ මිනිස්සු පස්සේ. මෙලෝ සසරක් දන්නේ අවුරුදු 20ක් වෙන ළමෙක් හිතන්නේ තමන්ට පියාඹන්න තටු ඇවිල්ලා කියලා. අන්න එහෙම රටක අපි ඉන්නේ. ඒ නිසා ඔයගොල්ලොන්ට දැන් කොහොම හරි අපි ඒවා කතා කරනවා. ඉතින් ඔයාලගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වෙනවා මේ දේවල් වලින්. right. එහෙනම් අද අපි පාඩම නවත්තනවා. ඊළඟ දවසේ ලබන සඳුදාට අපි ක්ලාස් එක පවත්වනවා. එහෙනම් හැමදෙනාම පරිස්සමින් ඉන්න. good night all. Thank you very much. Thank you, sir. Thank you, sir. Good night.